නිස්සට්ඨේනාති නිස්සටේන පරිච්ඡත්තේනවා තත්ත්හ ඒ කියන තැනදී නිස්සටේනාති මොකද්ද මේ නිස්සටේන කියලා ගත්තේ නිස්සටේනාති අත්ථේ සති අටුවාව කියනවා ඒ අර නිස්සට්ඨ කියන තැනදී නිස්සට කියන අර්ථයේ තියෙන්නේ ඒකෙන් කියන්නේ නිස්සක්ක වචනයක් අපි ඒකේ මේ කියන්නේ පංචමේ විභක්ති අර්ථයක් පංචේන්ද්‍රයන් කෙරෙන් වෙන්නු ඉවත් වූ කියලා අදහස නේ ඊළඟට පරිච්ඡත්තේන ඉති අත්තේ සති කරණ වචනං විදිතබ්බං ඒ නිස්සට්ඨේන කියන එකෙන් අපි පරිච්ඡත්ත කියන්නේ අත්හල එහෙම අර්ථයක් ගනින්දී කරණ වචනේ ගන්නට කියනවා. ඉදං උත්තං හෝති මෙන්න මේකයි අපි එකෙන් අර්ථය ගන්නට ඕන අවසාන කොහොම හරි පංචහි ඉන්ද්‍රියෙහි නිස්සරිත්වා මනෝද්වාරේ පවත්තේන නේද? නිස්සට්ඨේන හවුසෝ පංචේන්ද්‍රිය කියන තැන අපි ගන්නට ඕන පංචේන්ද්‍රියන් කෙරෙන් නිස්සරිත්වා සරති කියන්නේ ගමන් කරනවා නිස්සරිත්වා කියන්නේ ඉවතට යන ඉවත් වෙනවා. ඒ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ඉවත්ව මනෝද්වාරයේ පවත්තේන. හුදු මනෝද්වාරයේ පැවතියා වූ විඥානය. කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් බලපෑමක් නැහැ එතන. අදාළත්වයක් නැහැ. එහෙම නැත්නම් කියනවා පංචහිවා ඉන්ද්‍රියෙහි තස්ස වත්තු භාවං අනුපගමනතාය පරිච්ඡත්තේන. ඒ පංචේන්ද්‍රයන් හේතු කරගෙන අර විඥානයාගේ වස්තු භාවයකට පත්වන්නේ නැහැ. මේ කියන්නේ පිරිසිදු මනෝද්වාරය කියන එක පංචේන්ද්‍රිය හේතු කරගෙන පංචේන්ද්‍රිය වස්තු භාවයට පත්වන්නේ නැහැ. මේ කියන පාරිශුද්ධ මනෝද්වාරය නැත්නම් මනෝ විඥානය. ඇත්තටම ඔතන හරි පාරිශුද්ධ අටුව වෙතන හම්බුරන්නේ පරිශුද්ධේනාති නිරුපක්ඛිලේසේන. උපක්ඛිලේශ ධර්ම වලින් තොර වූ කියන අර්ථයයි කියන්නේ. නිරුපක්ඛිලේසේන කියන්නේ නේද? උපක්ඛිලේශ නැහැ. උපක්ඛිලේශ කියන්නේ යමක් කෙලසන ස්වභාවයේ ධර්ම නැහැ. මනෝවිඥානේන ඉති රූපාවචර චතුත්ථඥාන චිත්තේන. මේ මෙතනින් මේ එතකොට පෙළේදී ප්‍රශ්නය මොකද්ද? ඒ පාරිශුද්ධේන මනෝවිඥානේන කිං නෙය්‍යං පිරිසුදු මනෝද්වාරේ කුමක්ද දත යුත්තේ කියන අදහස. නේ. දැන් මුලින්ම කියලා දුන්න මොකද්ද මේ පාරිශුද්ධ මනෝද්වාරය කියන්නේ? දැන් කියනවා ඒ පාරිශුද්ධ මනෝද්වාරේ හටගන්න මේ මෙතන මේ විශේෂයෙන් කියන මනෝවිඥානේ මොකද්ද? රූපාවචර චතුත්ථ ධාන. මේ සාමාන්‍ය කාමාවචර කුසල් සිතක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඍජුවම කියන්නේ රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි ධාන ඒ තුනත් නෙමෙයි මේ කියන්නේ. කෙලින්ම කියන්නේ රූපාවචර චතුත්ථ ධාන චිත්තේන. සතරවෙනි ධාන සිත ගැන මේ කියන්නේ. සතරවෙනි ධාන සිත. ඒක අපි ටීකාවෙන් විසඳලා ගමු. ඇයි එහෙම කියන්නේ කියලා දෙනවා. අටුවාවේ තවදුරටත් කියනවා කිං නෙය්‍යං ඉති කිං ජානිතබ්බා. ඒ මනෝවිඥාණයෙන් කුමක් කිං නෙය්‍යං කියන එකේ අදහස අපි ගන්නට ඕනේ. කිං ජානිතබ්බා. කුමක්ද දත යුත්තේ? නේද? යං කිංච නෙය්‍යං නාම අත්ති ධම්මන්ති ආදීසු ජානිතබ්බං නෙය්‍යන්ති උත්තං. ඉතින් ඔය පෙළේ තවත් අනක තියපු පාඩයක් තමයි කියන්නේ යං කිංච නෙය්‍යං නාම අත්ති ධම්මං යම් කිසි නෙය්‍යං ධම්මං නාම අත්ති යම් කිසි මේ අවබෝධ කළ යුතු දත යුතු යම් ධර්මයක් ඇද්ද කියන තැනදී ජානිතබ්බං කියන අර්ථය තමයි ගන්නට ඕනේ. ඔන්න ඔතනදී අපි ටීකාවේ චුට්ටක් කියවමු මෙතනදී. අනේ කියනවා කාමාවචර මනෝවිඥානං න නියමතෝ ඉදං නාම පංචද්වාරිකා සම්බන්ධාති සක්කාවත්තු. දැන් සාමාන්‍ය මනෝවිඥානේ දැන් අපට හටගන්නේ නැද්ද ඇත්තටම මනෝද්වාරයේ සිත්? දැන් අපි ධ්‍යාන සිතක් නොවේ නම් ඉන්නේ සාමාන්‍ය මේ ගත කරන වෙලාවක මං S2ක් හොඳට අරගෙන ඉන්නේ. දැන් මේ වෙලාවේ මගේ පංචද්වාරයෙන් මිදුණු සිත් හටගන්නේ නැද්ද? තනිකර මනෝද්වාරයෙන් හටගන්නවනේ. හටගන්නවා. ඒකයි මේ කියන්නේ. හැබැයි කියනවා කාමාවචර මනෝවිඥානං මේ කාමාවචරයේ උපදින මනෝවිඥානේ එහෙම නියමතෝ කියන්න බෑ.
ඒකාන්තයෙන් කියන්න බෑ පංචද්වාරයෙන් මිදිලායි කියලා. පංචද්වාරයෙන් මිදලා වෙන්නත් පුළුවන්, මිදලා නැති වෙන්නත් පුළුවන්. දැන් අසෙන් රූපයක් ගන්න වෙලාවේදී පංචද්වාරයෙන් මිදලාද? නැහැ. පංචද්වාරික සිතකුයි ඒ හටගන්නේ. පංචද්වාරික නැත්නම් අපි කියන චක්කුද්වාරික සිතක් කියලා. චක්කුද්වාරික චිත්ත වීතියක් ඒ වෙලාවේදී හටගන්න ජවන් සිතුත් චක්කුද්වාරික චිත්ත වීතිය හටගන්න ජවන් නේද? නසක්කා වත්තුන් ඒකින නියම වශයෙන්ම කියන්න බෑ. හැබැයි කියනවා රූපාවචර විඥානං පනන තත. හැබැයි රූපාවචර සිත්, රූපාවචර ධාන සිත් ඒ විදිහට මේ පංචද්වාරික හා විතක සම්බන්ධයි, විතක අසම්බන්ධයි. එහෙම සැකයක් තියනවද? නැහැ. එහෙම සැකයක් නෑ. කෙලින්ම පංචද්වාර ද්වාරයෙන් මිදුණා. අයින් වෙලාමයි මේ රූපාවචර සිත් හටගන්නේ, ධාන සිත් හටගන්නේ කෙලින්ම සුද්ධ මනෝද්වාරය පාදක කරගෙන. එකයි මේ කියන්නේ. න තතහ තස්සේව පංචහි ඉන්ද්‍රියෙහි නිස්සටතා බුත්තාති ආහ. අන්න ඒ කියන රූපාවචර විඥාණයටමයි මේ කීවේ. ඒකින්ද පංචහි ඉන්ද්‍රියෙහි නිස්සටතා. මේ පංචේන්ද්‍රයන්ගෙන් වෙන් වුණා කියන අදහස කිව්වේ ඒකයි. ඊට පස්සේ තස්සේ ඒ රූපාවචර විඥාණයටමයි මේ කතාව එතකොට මේ කියලා තිබ්බේ. ඊට පස්සේ ඔන්න විශේෂයෙන් කියන. දැන් එතකොට රූපාවචර පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ඒ ධ්‍යාන තුන පංචද්වාරයෙන් මිදුන්නේ නැද්ද? මිදුණානේ. හැබැයි අටුවාවයි මේ හතරවෙනි ධ්‍යානෙන් විශේෂ කරන්නේ. හතරවෙනි ධ්‍යානෙ. ඔන්න කියනවා හේතුව ටීකාවේ චතුත්ථඥාන ගහනං තස්සේව අරූපාවචරස්ස පදට්ඨාන භාවතෝ. මේ චතුර්ථ ධානයේ ගන්නේ ඒ හතරවෙනි ධානයටමයි. නැත්නම් ඉන් පස්සෙමයි. එහෙම නැත්නම් අරූපාවචර ධානයට මුලින් පිහිටන්නේ, පාදක භාවයට පත්වන්නේ, හේතු වෙන්නේ, උපකාරක වන්නේ කවුද? හතරවෙනි ධානයමයි. වශී භාවයට පත් කරපු හතරවෙනි ධානයමයි මත්තේහි තවත් නැත්නම් ඔබට අරූපාවචර ධානයකට පිහිටන්නට උපකාර කරන්න. පදට්ඨාන භාවතෝ කියලා කියන්නේ ආසන්න කාරණේ නැත්තම් ආසන්න කාරණේ. ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන තැනදී ආසන්න කාරණේ. එහෙනම් මේ අරූපාවචර ධානයට ආසන්න භාවයෙන් පිහිටන්නේ කවුද? හතරවෙනි ධානය. අන්න ඒකයි මෙතනදී මේ විශේෂ වශයෙන් අටුවාවේ මේ ඉස්මතු කරන්නේ. මේ අහන්නේ වෙන දෙයක් නෙවෙයි. සුද්ධ මනෝ විඥාණය කිංනෙයන් කුමක් දත යුතුද? එතනදී අර ඒ දත යුතු පැත්තට යටින් කියන්නේ මොනවද? ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ඒ සිත් ටිකනේ කියන්නේ. එහෙනම් ඒකට හේතු වෙන මනෝ විඥාණයට හතරවෙනි ධානය ගත්තේ ඒකයි. පැහැදිලිද කියපු කතාව? කියන්නේ අර කියන දැන් පෙළේ ඊට පස්සේ ඡේදේ බැලුවා නම් ඔක හොඳටම පැහැදිලි වෙනවා. කිං නෙය්‍යං කුමක්ද දත යුත්තේ? ඒ නෙය්‍ය කියන වචනේ තව අර්ථ තිබ්බා. මේ ටීකාවේ මම හිතන්නේ මේ තමා වෙතට පමුණවා ගන්නවා කියන අදහස. තම సంతානෙ උපදවා ගන්නවා කියන අදහසකුත් තියෙනවා නෙය්‍යං කියන එක. ඉතින් මේ අර දැන් ඔය 10 වෙනි එකේ දෙවෙනි ඡේදේ පෙළේදී කියන්නේ නිස්සට්ඨේන හාවසෝ පංචහීන්ද්‍රියෙහි පරිසුද්ධේන මනෝවිඥානේන අනන්තෝ ආකාශෝති ආකාසානංචායතනං නෙය්‍යං. ඒ පංචේන්ද්‍රයන්ගෙන් විනිර්මුක්ත වුණු වෙන්වුණු පිරිසිදු මනෝවිඥාණයෙන් අනන්තෝ ආකාශෝ කියලා මෙන්න මේ විදිහට ආකාසානංචායතන චිත්තය නෙය්‍යං දත යුතුයි. එහෙම නැත්නම් තමාගේ సంతාණයට පමුණවා ගත යුතුයි. නැත්නම් පමුණවන්නට පුළුවන් වෙන ධර්මයක්. ඊළඟට විඥානංචායතන මේ විදිහට නෙය්‍ය පමුණුවන් පැමිණිය විය හැකි ධර්මයක්. නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං නෙය්‍ය. ඒ විදිහට මේ ආකින්චඤ්ඤායතන සමාධිය පමුණවන්නට පුළුවන්. නේද? ඒකයි කියවේ ඒ හතරවෙනි ධානයෙන් පස්සෙමයි ඔය කියන ඔය සිත් තුනම පිහිටන්නේ. නේද? පළවෙනි අරූපසිත වේවා, දෙවෙනි අරූපසිත, තුන්වෙනි අරූපසිත ඔවට යන්නට මේ මුලින් මේක හතරවෙනි ධානය හොඳට වශී භාවයක් කරන්නට අවශ්‍ය කතාවක් තමයි මේ කියන්නේ.
නේද? ඒ අවශ්‍ය භාවය තමයි මේ ඉස්මතු කරන්නේ. පදට්ඨාන ආසන්න කාරණේ කියලා කියන්නේ නේද? ආසන්න කාරණේ කියලා කියන්නේ තව හේතු කාරණා බොහොමයක් තියෙනවද ඒකට? නේද? ලෝභයට ආසන්න කාරණා, ද්වේෂයට ආසන්න කාරණා. මේ ළඟින් හේතු වන නැත්නම් වටපිටාවෙන් හේතු වන ධර්ම බොහොමයක් තිබෙනවා. හැබැයි ඍජුවම සමීපයෙන්ම ප්‍රධාන වශයෙන් හේතු වන ධර්මයක් තියෙනවා. අන්න ඒකට තමයි අපි ආසන්න කාරණේ කියලා කියන්නේ. ආසන්න කාරණේ. ඉතින් මෙතනදී කියන්නේ ඒ කියන්නේ අරූප සිත් වලට ආසන්න කාරණේ වෙන්නේ කවුද? හතරවෙනි ධ්‍යානය. අටීකාව කියන අර නෙය්‍යං කියලා කියන්නේ සපර సంతානේසු ඉදං අතිසයං ජානිතබ්බතෝ බුද්ධිතබ්බං බෝධේතබ්බං වාති අත්ථෝ මේ සසංතාන පරසංතාන අස්වකීය సంతහනේහි පරසංතානයන්හි ඉදං මෙන්න මේ කියන දේ ඊටාම විශේෂ වශයෙන් දත යුතු අර්ථයෙන් එහෙම නැත්නම් නේතබ්බං පවත්තේතබ්බං තමාගේ సంతාණයට පැවැත්විය යුතුයි පමුණුව විය යුතුයි ඒකෙන් අදහස් වෙන්නේ උපදවාගත යුතුයි කියන අදහස නේද පිරිසිදු මනෝවිඥාණයෙන් කුමක්ද උපදවා ගත යුත්තේ නේද අන්න ඒකයි මේ අහන්නේ යම් අදහසක් ආවද කියන්නේ මේ ඇයි අර යට දෙන උත්තරයට අනුවයි ඔය මේ හතරවෙනි ධ්‍යානය කියලා ගත්තේ නිකන් නෙමෙයි මේ අටුවාචාර්යන් වහන්සේ විසඳන ප්‍රශ්න. ඒක අර දැන් අපි මේක විසඳනවා නම් මේ හිතන විදිහට විසඳනවා. නමුත් මේ අටුවාචාර්යන් වහන්සේ විශේෂයෙන් දැන් මේක බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ අටුවාව ලියන්නේ තමන්ගේ හිතුවක්කාරකමට හිතුමතේ අලුතෙන් අටුවාවක් ලියනවා නෙමෙයි. මේ අටුවා කිහිපයක් සංසන්දනය වෙලා ලියවෙන මේ තනි කෘතියක් තමයි. ඊළඟට ඊට කලින් තිබුණු ඒ අට කතා මේ සාමාන්‍ය අය ලියපු ඒවා නෙවෙයි. අන්න ඒකයි අපි මේ දැන් එකපාරම සමහර විට අපේ අත්දැකීම් වෙනස් වන්නට පුළුවන් අටුවාවේ කියන අදහස් වෙනස් වන්නට පුළුවන්. වෙනස් වෙච්ච ගමන් මොකද කියන්නේ? අටුවා වැරදි. අටුවා වැරදි කියලා අටුවාවට ගහනවා. ඉතින් අපි දන්නේ ඒක අපේ මන්ද බුද්ධිකම. අපේ තියෙන අඩුපාඩු නේද අපේ අත්දැකීම් අඩුපාඩු කියලා අපි කියන්නේ ලැහැස්ති නැහැ අපි හිතන්නේ අපි සම්පූර්ණයි අපි පරිපූර්ණයි අටුවාචාරින් වහන්සේගේ අටුවාවට වැරදිලා නෑ ඒක නෙමෙයි මේක අර හාත්පස කාරණා ටිකක් දැකගෙන දැනගෙන තමයි අටුවාවේ මේ විදිහට කියන්නේ ඒක මඩිහි ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනව නේද මේ මඩිහි ස්වාමීන් වහන්සේ කොහෙද වදිරාරාමනේද වැඩි තියෙන්නේ ස්වාමීන් වහන්සේ කොහමද ඒ කාලේ අමරපුර නිකායේ මහානායක ස්වාමීන් වහන්සේනේ වගේ මේ ස්වාමීන් වහන්සේ මහ පුදුම ව්‍යක්තයි භාෂා දැනුම ධර්මඥානෙ පුදුමයි ඒ ස්වාමීන් වහන්සේ දවසක් අර මහා සභාවක මැද්දේදී ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා මේ වහන්සේ අටුවා පිළිගන්නවාද කියලා හරි අන්නහම අදහසක් අහලා තියෙනවා නිකන් අර මේ අටුවාවට එකඟද නැද්ද අන්න ඒ වගේ මතයක් ඊට පස්සේ මඩිහි ස්වාමීන් වහන්සේ කියලා කියනවාද මේ අටුවාචාරින් වහන්සේලා කියන්නේ මම වගේ පල් මෝඩයෝ නෙමෙයි කියලා ආයෙත් අහන්න ප්‍රශ්න නැහැ කියන්නේ මඩිහි සාංශලා කියන්නේ ඒ කාලේ දෙවන්ත චරිතනේද සාසනය අර මේ නිකම්ම මේ අර හිස්ව දෙවන්තුනි චරිත නෙමෙයි ධර්ම දැනුම භාෂා දැනුම සාහිත්‍යව සම්භාවනීයතරපත් වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ඒ වගේ ප්‍රකාශයක් කරපුවාම අනික් අය ඉතින් කට උත්තර නැහැ. අටුවාචාරින් වහන්සේ කියන්නේ මං වගේ පල් මෝඩෙක් නෙමෙයි කියලා. ඉවරයි. ඉතින් ප්‍රශ්න සේරම විසඳෙනවා. ඒකයි ඉතින් අර කියන්නේ මෙව සමහරට එහෙට මෙහෙට වෙච්ච තැන් තියෙනවා. නමුත් ඊට වඩා කොච්චර ගන්න තැන් තියෙනවද? ඒක නිසා අනේ ගත යුතු තැන් දැනගෙන අර පොඩ්ඩක් Tamange මතයට ගැලපෙන්නේ නැති තැනක් තියෙනවනේ ඒකාන්තයෙන් පිළිගන්න කියනවා නෙමෙයි අර එක වතාවට එක පාරටම බැසගෙන මේක විවේචනය කරන්න ආන් ඉතින් අපි වැටෙනවා මොකද අපි හිතනවට වඩා ලොකෝ දුරක් අටුවාචාර්යන් වහන්සේලා කතා කරන ලොකු අත්දැකීම් සමුදායක් එක්කලා තමයි ඉතින් මේ අටුවාවක් ලියන්නේ ඊළඟට අටුවාවේ තව ටිකක් කියනවා
ආකාසානංචායතනං නෙය්‍යං ඉති. ඇයි මෙහෙම කීවේ කියලා. කතං රූපාවචර චතුත්ථඥාන චිත්තේන අරූපාවචර සමාපatti නෙය්‍යාති. ප්‍රශ්නයක් අහනවා. කතං කෙසේ මතක තියාගන්න. කතං කියන්නේ කෙසේ මේ රූපාවචර චතුර්ථ ධාන සිතෙන් චතුර්ථ ධාන සිතෙන් අරූපාවචර සමාපatti නීය. කොහොමද මේ රූපාවචර සිතකින් අරූපාවචර සිතක් ගන්න? අන් ඒකයි මෙහාන්නේ. නේද? හතරවෙනි ධාන සිතෙන් කොහොමද අරූප සමාපත්තියක් දන්නේ? ඔන්න කියනවා රූපාවචර චතුර්ථ ධානයේ හිතේන ඒ හතරවෙනි ධානයේ සිටියා වූ පුද්ගලයා විසින් යෝගාවචරයා විසින් අරූපාවචර සමාපත්තින් නිබ්බත්තේ තුන් සක්කා හෝති. එයාටමයි පුළුවන් වෙන්නේ අරූපාවචර සමාපත්තිය උපදවන්න. එත්ත තිතස්සහි සායිජ්ජති. ඒක නිසා මේ කියන හතරවෙනි ධානයේ සිටිය පුද්ගලයාට සායිජ්ජති. ඉජ්ජති කියන්නේ ඉජ්ජති සමිජ්ජති මොකක්ද තේරුම? සමුර්ධ වෙනවා, ඉෂ්ට වෙනවා, සිදු වෙනවා කියන අර්ථය. ඒකින්ද මේ හතරවෙනි ධානයේ හිටි පුද්ගලයාටමයි සායිජ්ජති ඒ අරූප සමාපත්තිය සිදුවන්නේ. තස්මා අන්න ඒක නිසා කියනවා ආකාසානංචායතනං නියං. ඒකයි මේ පෙරේදී ආර පිළිවෙලට ආකාසානංචායතනං කියලා මෙන්න මේ අරූප සමාපත්තිය ටික කියන්නට පටන් ගත්තා. නේද? හැබැයි එහෙම කියලා ඔන්න අටුවාචාරින් වහන්සේ තව අදහසක් ඉස්මතු කරනවා. අත නේව සංඥානා සංඥායතනං කස්මාන උත්තං. බලන්න පෙළේ තියනවාද නේව සංඥානා සංඥායතනය ගැන කියලා? නේද? තියෙන්නේ පළවෙනි අරූප සමාපatti තුන ගැන කියනවා. හැබැයි එතන නේව සංඥානා සංඥායතන කියන්නේ නැහැ. ඇයි කියලා අහනවා. ඇයි හේතුව? හේතුව තමයි පාටි එක්කං අභිනිවේෂ අභාවතු. පාටි එක්කං කියන්නේ වෙන වෙනම නේද? ටිකාව කියන විසුම් අනුපද ධම්ම වශයෙන් අර සාමාන්‍ය කෙනෙකුට පාටි එක්කන් අභිනිවේෂ අභාවතෝ ඒ ධානසිතේ මේ කියන්නේ ඒ ධානයේ උපදවන්නට බැරි කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒක අර විපස්සනා වශයෙන් විපස්සනාවට නංවන්නට බැරි කතාවක් කියන්නේ. පාටි එක්කන් අභිනිවේෂ අභාවතෝ සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේට නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය කෙනෙකුට වෙන්වම මේක අභිනිවේෂ අභාවතෝ. ටීකාවේ කියනවා අභිනිවේෂ අභාවතෝති විපස්සනා අභිනිවේෂස්ස අසම්භවතෝ. නේද? විදර්ශනා වශයෙන් මේකේ බැස ගන්නට සිදුවන්නට තියෙන අසම්භවතෝ හට නොගැනීම නැත්නම් සම්භාවිතාව අඩුයි නෙමෙයි නැහැ. ඒ කියන්නේ පාටි එක්කන් අභිනිවේෂ අභාවතෝ. තා පොඩ්ඩක් ඉස්සරහට ගියපම වචන හොඳටම තේරෙනවා. තත්තහි කලාපතෝ ණයතෝ සම්මසනං ලබ්භති. මෙතනදී සාමාන්‍ය කෙනෙකුට කලාප සම්මර්ෂණය කලාපතෝ ණයතෝ සම්මසනං ලබ්භති. කලාප වශයෙන් ණය වශයෙන් තමයි සම්මර්ෂණය ලැබෙන්නේ. පිහිටන්නේ. නේද? ධම්මසේනාපති සදිසස්සාපි භික්ඛුනෝ පාටි එක්කන් අභිනිවේෂෝ න ජායති. කියනවා ධම්මසේනාධිපතින් වහන්සේ සදිසස්ස බඳු වූ සමාන වූ භික්ෂුවකට පවා පාටි එක්කන් අභිනිවේෂෝ නජායති. වෙන්වෙන්ව වූ ඒ විපස්සනා වශයෙන් නැත්නම් ඒ විපස්සනා මනසිකාරය සාරිපුත්ත ස්වාමීන් වහන්සේටවත් එහෙම පහළවන්නේ නැහැ. නජායති. ජායති කියන්නේ උපදිනවනේ. නජායති. එහෙම උපදින්නේ නැහැ. තස්මා තේරෝපි අන්න ඒකින්දා තේරෝපි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ එකම තැනක යම් තැනක දේශනා කරනවා ඒවං කිරමේ ධම්මා අහුත්වා සම්භෝති හුත්තං පටිවේදිති. අහලා තියෙන වචනේ නේද? අහුත්වා සම්භෝති. හුත්වා කියන්නේ වි අහුත්වා කියන්නේ නොවි. ඒ කියන්නේ පෙර නොවි කියන්නේ මේ මොහොතේ මේ හටගන්න ධර්මයේ කලින් තිබුණ එකක්. නැහැ. ඒකයි. අහුත්වා සම්භෝති.
පෙර නොවීමයි මේ ධර්මයේ මේ මොහොතේ හටගන්නේ. අහුත්වා සම්භොන්ති හුත්වා පටිවෙන්ති. ඒ විදිහට සිදු වෙලා ඒක නිරුද්ධ වෙලා යනවා. අභාවයට යනවා. ඒකයි පටිවෙන්ති කියන්නේ. කලාපතෝ ණයතෝ සම්මසිත්වා විසංජේසි. ඔන්න ඔය විදිහට මේ නේව සංඥා නාසඤ්ඤායතන සමාධිය පිළිබඳව කලාප වශයෙන් ණය වශයෙන් සම්මසිත්වා විසංජේසි නේද? ඒක සම්මස්සනය කරලා ඒ තුල යෙදෙනව නැත්නම් ඒ විපස්සනා මනසිකාරයේ උපදවා ගන්නවා කියලයි කියන්නේ. භගවාපන සබ්බඤ්ඤුත ඥානස්ස හත්ථකතත්තා භාග්‍යවතුන් වහන්සේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානයේ අතටපත් වූ බැවින් නැත්නම් සියල්ල අවබෝධ කොට වදාලානේ. අන්න ඒකින්දා නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියම්පි පරෝපඤ්ඤාස ධම්මේ පාටි එක්කං අංගුද්ධාරේනව උද්ධරිත්වා. මේ කියන නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියේ පවා නේද? ඒ සමාපත්තියේ පවා පරෝපඤ්ඤාස ධම්මේ. අපි අර කියේ ධම්මසංගණේට කියපම මොන්නේ පරෝපඤ්ඤාස ධර්ම මුණ ගැසෙනවා කියලා. නේද? යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති කියලා පටන් ගන්න. සමේ නිर्देशي ඉවර කරලා ඊට පස්සේ පටන් ගන්නවා තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති. විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති. ඔන්න ඔය විදිහට පරෝපඤ්ඤාස ධර්ම. මේ 50කටත් වඩා වැඩි ධර්ම ප්‍රමාණයක් මේ එක සිතක් තුළ යෙදීමක් ගැන භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම ධම්මසංගණියේදී විග්‍රහ කරනවා. ඉතින් මෙතනදී මේ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නේව සංඥා නාසඤ්ඤායතනයේ තියෙන ඒ කියන පරෝපඤ්ඤාස ධර්මයන් ටික හසුවන්නේ නැහැ විපස්සනා මනසිකාරයක් තුළ. යටත් පිරිසෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වත්. ඇයි හේතුව? ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. නේව සංඥා නාසඤ්ඤා. සංඥාව ඇත්තෙත් නැහැ. දැන් ඕක තවදුරටත් ඇත්තටම මේ ටීකාවට කියපුවාම ලොකු විග්‍රහයක් කරනවා. දැන් අපි නේව සංඥා නාසඤ්ඤායතන කියන එක විග්‍රහ කරන්නේ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ මට්ටමක් ගන්නේ. හැබැයි සංඥාව විතරක් නෙවෙයි වේදනාව ගැනත් එහෙමම දැනගන්න කියනවා. ඒ මොහොතේදී දැනෙන වේදනාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. පස්සේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒ වෙලාවේ ඒ සිතත් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඉතින් මෙතනදී සංඥාව කියන එක අර මොකක් හරි ක්‍රමයක් අවශ්‍යයි සිත ගැන කියන්නේ. මේක නිසා සංඥාව ඉස්සර කරගෙන නේව සංඥා නාසඤ්ඤායතන. හරි කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතන කියවන අපේ සංඥාවේ සංඥාව විතරක් තමයි කියලා ඒක තමයි. ඔව් ඒකයි හිතාගන්නේ. නමුත් මෙතනදී ටීකාවේ පැහැදිලිවම කියනවා නෑ. එහෙම මේ ඒව ටිකම විතරක් ගන්න එපා. සියලුම මේ ධර්ම ටික. ඒක නෙමෙයි කියන්නේ පැහැදිලිවම මේ. හරිපුත් නැත්නම් එතන එහෙම තියෙනවා කියලා කියන්න බෑ. ඔව්. නේව සංඥා නාසඤ්ඤායතන කතා කරන්න බෑනේ අපිට. එහෙම නන්නේ. ඇත්තෙත් නැත්තෙත් නැහැ කියනවා නම් ඇත්තෙත් නැහැ. ඒ තරමට අර සියුම් වෙලා නේද? සංඥාවම තනියම ඉපදින්නේ නැහැ. ඉතින් අර මෙතන විශේෂයෙන් කියන්නේ මේක රටත් කුසෙන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේටවත් අඩුම තරමේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේටවත් ඕක හසුවන්නේ නැහැ කියලා. නේව සංඥා නාසඤ්ඤා. කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතන විපස්සනා මනසිකාරයක් විදිහට මෙන්න මේ අර සංඥා වේදනා මෙන්න මේ ධර්ම ටික වෙන වශයෙන් විපස්සනා කරන්නට හසු වෙන්නේ නැහැ කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඉතින් අර ඒ තරමට මේක නේව සංඥා නාසඤ්ඤා. නේව වේදනා නා වේදනා කියන්නේ වේදනාවත් ඇත්තෙත් නැහැ නැත්තේ. විඥානත් ඒ වගේම තමයි. සියල්ල මේ ටික. හැබැයි කියනවා බුදුරජාණන් වහන්සේට භගවාපන සබ්බඤ්ඤුතඥානස හත්කතත්තා භාග්‍යවතුන් වහන්සේට නම් මේ සර්වඥතා ඥානෙ අතටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සර්වඥ කියන වචනේ තේරුම මොකද? සර්වඥ කියන්නේ දන්නවා කියන අර්ථය. සර්ව සියල්ලම දන්නවා. ඉතින් මේ සියල්ලම දැනීම භාග්‍යවතුන් වහන්සේ තුළ පවතින නිසා ඉතින් මේ නේව සංඥා නාසඤ්ඤායතන භාග්‍යවතුන් වහන්සේට අනේ මේ ටික වැටහෙනවා ඒ ධර්ම ටික එහෙම. අපට වැටහෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද කියනවා යාවතා සංඥා සමාපත්තියෝ තාවතා අඤ්ඤා පටිවේදෝ නේද? යම් තාක් මේ සංඥා සමාපත්තීන් වෙනවද? ඒ තාක්ම තමයි මේ අරහත්ත්වයේ සාක්ෂාත් කිරීම වෙන්නේ කියලා. ඒක මම ටිකක්
මොනවා හරි වැඩිපුර කියන්නේ හිතාගෙන හිටියා මේ ටීකාවෙන්. කලාප සම්මසන කියන වචනේ මම කියව නේද? කලාපතෝ ණයතෝ සම්මසිත්වා ඔව් අටුවාවේ කාලා ඒක ලොකුට අපි කියවෙන්නේ නැහැ. කලාපතෝ දැන් තස්මා තෙරෝපී කියන තැන තියෙන. ඉබැවින් තෙරුන් වහන්සේද ඒවං කිර මේ ධම්මා අහුත්වා සම්භුන්ති හුත්වා පටිමෙන්ති. මෙසේ ඒ ධර්මයෝ නොතිබීම හට ගන්නවා. හුත්වා පටිවෙන්ති. එසේ වෙලා එසේ හටගෙන ඒවා පවතින්නේ නැහැ. නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. මෙන්න මේ විදිහට ඒ කියන්නේ මේ මොකද්ද මේ අනිත්‍ය ලක්ෂණය මේ දකින්නේ. නේද? ඒ කියන්නේ සමස්තයක තියෙන අනිත්‍ය ලක්ෂණය. එහෙම නැතුව පස්ස චෛතසිකයේ තියෙන අනිත්‍ය ලක්ෂණය. නැහැ. එහෙම නෙමෙයි දකින්නේ. ඒකට මතක තියාගන්න අපි වචන දෙකක් ටීකාවේ තමයි එන්නේ. කලාප සම්මසන සහ අනුපද ධම්ම විපස්සනා කියලා වචන දෙකක් කතා කරනවා. ඒකේ කලාප සම්මසන කියන තැනට කියනවා ඇත්තට මේක මේ මෙතන ටීකාවේ නෙමෙයි කියන්නේ විසුද්ධි මාර්ග ටීකාව. මෙතන මේ කැලල මේ කෙටියෙන් විග්‍රහ වෙන්නේ. මේක අරූප සමාධි නිर्देशයට කියපම් විසුද්ධි මාර්ගයේදී මේ කොටස මේ විදිහට විග්‍රහ කරනවා. ඊට පස්සේ විසුද්ධි මාර්ග ටීකාවේදී තමයි මේ කියන කලාප මේ මෙතනට අදාළ විදිහට මේ කලාප සම්මසන සහ අනුපද ධම්ම විපස්සනා කියන වචන දෙක විග්‍රහ කරන්නේ. ඒකේ කියලා තියෙනවා ටීකාවේ කලාප සම්මසන කියලා කියන්නේ මේ මෙතනට අදාළව මොකක්ද? චතුත්ථාරුප්ප චිත්තුප්පාද පරියාපන්නේ පස්සාදි ධම්මේ අවිනිබ්බුජ්ජ ඒකතෝ ගහෙත්වා කලාපතෝ සමූහතෝ සම්මසන වශයෙන්. ඒ කියන්නේ මේ කලාප සම්මසනය කියන්නේ අර විදියට පස්ස වේදනා සංඥා මෙහෙම වෙන් කිරිල්ලක් නැහැ. වෙන් කිරීමක් නැහැ. ඒ සියල්ලම කලාපයක් වශයෙන් සමූහයක් වශයෙන් අරගෙන මේක විපස්සනා කරනවා. අර ඒ සිතේ තියෙන මේ ධර්ම කියලා වෙන වෙනම අවිනිබ්බුජ්ජ කියන්නේ ඒකයි නේද? අවිනිබ්බුජ්ජ විනිර්භෝග නොකට වෙන් නොකට ඊළඟට අනුපද ධම්ම විපස්සනා කියලා කියන්නේ දැන් අපි කියේ බුදුරජාණන් වහන්සේට එහෙම නැහැ කියලා. ඒකෙදි මොකද්ද කියන්නේ? පස්සාදි ධම්මේ විනිබ්බුජ්ජිත්වා විසුං සරූපතෝ ගහෙත්වා. මේක පස්සය. මේක වේදනාව. අන්න ඒ විදිහට මේක වෙන් වශයෙන් හඳුනාගෙන ඒ ධර්මය විපස්සනාවට නංගන්නේ. මේ ධර්මය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හඳුනා ගන්න. නේද? දැන් කලාප වශයෙන් ගත්තොත් එහෙම එක ධර්මයක් වෙනම නෙමෙයි. ඒ කලාප කියන වචනේ අර්ථය මොකද්ද? සමූහය. අන්නේ අදහස කලාපයකින් සමූහයක්. සමූහයක් කියන රූප කලාපයකින් රූප සමූහය. අන්න රූප කලාපය කියන්නේ නේද? අර අට ටික ඔව්. සුද්ධාෂ්ටක කලාපය කියලා කියන්නේ. ඒ අට විතරද රූප කලාපය කියන්නේ? රූප කලාප තියෙනවා කියන්නේ ඒ අට හැම තැනකම තියෙනවා. ඒ අට එකාසු වෙලා ලහුතා නේද? දැන් ජීවිතේන්ද්‍රය නවක රූප කලාපය කියන්නේ නේද? ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕදා ජීවිතේන්ද්‍රය. එතනදී ඒ ජීවිතේන්ද්‍රය නවක කලාපය තුල සුද්ධාෂ්ටකයේ තියෙනවා සහ ජීවිතේන්ද්‍රය තියෙනවා. ඒ නවය තමයි එතනදී ජීවිතේන්ද්‍රය රූප කලාපය කියලා ගන්න. ඒ කියන්නේ නැත්නම් අරව පවතින්නේ නැහැ නේ. ජීවිතේන්ද්‍රය නැතුව නේද? ජීවිතේන්ද්‍රය නැතුව කරන්නේ. පවතින්නේ කියන්නේ නැහැ. ඒක නිසා නවය තමයි කතා කරන්නේ. ඔව් නවය ඊළඟට චක්‍රුප දැන් චක්කු දශක කලාපය කියලා අපි කියනවා. චක්කු දශක කලාපය කියද්දි චක්කුව ඉන්නේ නැහැ තනියම ජීවිතේන්ද්‍රය නැතුව. ජීවිතේන්ද්‍රය නැතුව චක්කුව පවතින්නේ නැහැ. ඒක නිසා සුද්ධාෂ්ටකයේ එකතු කිරීම ජීවිතේන්ද්‍රය එකතු කිරීම චක්කුපසාද රූපය. එතකොට 8යි ජීවිතේන්ද්‍රයයි 9යි චක්කුපසාදය 10යි. අන්න ඒ විදිහට 10 කලාපක් තියෙනවා. ඒකට දසක කලාපය කියනවා නේ. ඒක දසක කලාපය. ඔය විදිහට ඉතින් මේ තව තියෙනවා ලහුතාදී රූප පිහිටපුවාම ඊට පස්සේ ශබ්ද නවක කලාප නේද?
ඔන්න ඔය විදිහට මේ තියෙනවා. ඒ අර රූප විභාගෙදී අපි කතා කරනවා ඒක. අභිධම්මත් සංග්‍රහයේ ඒ කොටසේ මේ ඒක පැහැදිලිවම වෙන් කරලා දීලා තියෙනවා. හරි. පුංචි අදහසක් තමයි අපි ඔය කතා කළේ. එතකොට පෙළේ ආපු කතාව තමයි මෙච්චර දුරක් අපි කතා කරේ. පිරිසිදු මනෝද්වාරයෙන් නැත්නම් මනෝ විඥාණයෙන් කුමක්ද දත යුත්තේ නැත්නම් කුමක්ද තම సంతාණයට පමුණවා ගත යුත්තේ අරූප සමාපත්තීන් තුන ඒක කියලා දුන්නා. ඊළඟට අයතන විඥානං චාතනය ගන්නට බැරි ඒක මෙතනදී කතා කරා. ඊට පස්සේ 11 වෙනි අංකේ පෙළේ ඊ අපි කියවනේ. නීයං පනවසෝ ධම්මං කේන පජානාති නේද? කුමකින්ද ඒක දැනගන්නේ? නෙයං කෝ ආවසෝ ධම්මං පඤ්ඤා චක්ඛුනා පජානාති. ප්‍රඥා චක්ෂුවෙන් දත යුතුයි කියලා කියනවා. ඒක අටුවාවේ බලන්න අටුවාවේ මොකද්ද කියලා දෙන විග්‍රහය පඤ්ඤා චක්ඛුනා පජානාති තී මේ ඒ තීති කියන්නේ යතුණා. අහුවලා තියෙනනේ දැන් අටුවාවේදී පෙළෙදිත් එනවා. පෙළේ විතරක් අපි බණ කියද්දිත් කියන්නේ බලන්නකො නේද? දැන් මොකක්ද? දේවතා ආරාධනාව කරලා ඊට පස්සේ මාත්‍රිකා උද්දේශයක් මේ ගන්නවා මොකක් හරි අපි කියමු මනෝ කුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතේවා කරෝතිවා තතෝනං සුඛමන්වේදී චක්කං වහතෝ පදං තී කියලා නේද? එක්ක පදං තී කියලා නැත්නම් සමහර අය පදං තී කියලා ගන්න. ඇයි? ඔය තියෙන්නේ සංධියක් වෙලා. මෙතන පජානාති තී කියන තැන තියෙන්නේ පජානාති ඉති. පජානාති එකතු කිරීම ඉති. අන්නේ අවසාන පජානාති කියන තැනට පිටිපස්සේ තියෙන ඉකාරය එක්කලා සම්බන්ධ වෙද්දී ඔය මුලින් තිබුණු යන්න දීර්ඝ වෙනවා. තියන්න තී වෙලා ඇදෙනවා. අන්න ඒකයි මේ පජානාතිටි කියලා වෙලා තියෙන්නේ. මේක ඒකින මතක තියාගන්න මේ වගේ තැනකදී අටුවාවේ අර්ථ ගන්නට ඕන. පඤ්ඤා චක්ඛුනා පජානාති ඉති. ප්‍රඥා චක්ෂුවෙන් දත යුතු යනු නැත්තම් යයි ආන් එහෙම ගන්නට ඕන. ඔතන ඉති කියන වචනේ තේරුම මොකක්ද? යයි නැත්නම් යනු නැත්නම් පෙළේ අන්න එහෙම කියලා තියෙන්නේ කියන එකයි දැන් මෙතනින් ඉස්සරහට කියන්නට හදන්නේ. පඤ්ඤා චක්කුණා පජානා. පඤ්ඤා චක්කුණා නේ. ඔව්. ඉතින් අටුවාව කියන මොකද්ද? මෙහෙම කියන්නේ ඇයි? චක්කුව කියන එකට ප්‍රඥා චක්ෂුව මෙතනින් විශේෂයෙන් ගන්න නේද? දස්සන පරිණායකට්ඨේන චක්කු භූතාය පඤ්ඤාය පජානාති. ප්‍රඥා ඇස. කියන්නේ ඇස කියන එකට ප්‍රඥාවම නැති ඉතින් තව එකක් ගන්න තිබ්බයි. ඇයිම ප්‍රඥාවම ගන්න? ප්‍රඥාව. ඒකයි මේ කියන්නේ. දස්සන පරිණායකට්ඨේන. පරිනායක කියන්නේ එතනට දැන් නායක කියන්නේ කොහොමද ප්‍රධානිය කියන අර්ථෙනේ නේද? පරිනායක කියන්නේ ඒ පිරිස අතර ප්‍රධානිය. හැබැයි දස්සන පරිනායකට්ඨේන දස්සන කියන්නේ දැකීම. දස්සන පරිනායකට්ඨේන මේ දැකීම පිළිබඳ පරිනායක අර්ථයෙන්. චක්කු භූතාය පඤ්ඤාය ඇස නම් වූ මේ ප්‍රඥාවෙන් පජානාති. දැනගන්නවා. දැනගන්නවා. ඒ කියන්නේ දැන් ඇසනුත් කරන කාර්යය මොකද්ද? දකින්නවනේ. දැනගන්නවා. ප්‍රඥාවෙනුත් වෙන්නේ දැනගන්නවා. හරියටම දැනගන්නවා. අන්න ඒකයි මෙතනදී මේ කියන්නේ චක්කු භූතාය පඤ්ඤාය පජානාති. චක්කු භූත කියන්නේ මේ චක්කු නම් වූ චක්කු බඳු වූ චක්ෂුවක්ම වූ ප්‍රඥාවෙන් දැනගන්නවා. නේද? ටිකක් කියනවා අන්ධස යට්ටි කෝටින් ගහෙත්වා මග්ගදේශකෝ විය. මේ අන්ධයෙකුට හරියකට අර යෂ්ටි කෝටියක් කියන්නේ
යස්තියක් කියන්නේ දඬුවක් සැරයටියක් අන්නේ සැරයටියක් නේද? අන්නේ සැරයටියක් අරගෙන මග්ගදේශකෝ විය. එයාට මාර්ගය පෙන්වන්නෙක් වගේ නේද? අන්ධයෙකුට පුංචි කෝටුවක් අරගෙන ඒ අන්ධයාට එක්කෝ දැන් පේන කෙනා මෙහෙම ඉස්සරහින් යනවා. පිටිපස්ස කෙනා සැරයටිය අල්ලගෙන පස්සෙන් එනවා. නේද? එතකොට අර පේන කෙනා තමයි මෙයාට මඟ පෙන්වන්නේ. මඟ පෙන්වන්නේ. අන්න ඒ වගේ ධම්මානං යථා ස්වභාව දස්සන සංඛාරේන පරිනායක භාවයෙන්. අර සසු ධර්මයන්ට මේ යථා ස්වභාව ඒකේ ඇති ඇත්ත ස්වභාවය පෙන්වීම වශයෙන් පරිනායක වෙනවා. නේද? පරිනායක වෙනවා. තත්ත ද්වේ පඤ්ඤා සමාධි පඤ්ඤා විපස්සනා පඤ්ඤාති. එතන ප්‍රඥාවන් දෙකක් තියෙනවා. එකක් සමාධි ප්‍රඥාව අනික විදර්ශනා පඤ්ඤා විපස්සනා පඤ්ඤා. සමාධි පඤ්ඤාය කිච්ඡතෝ අසම්මෝහතෝ ච පජානාති විපස්සනා පඤ්ඤාය ලක්ෂණ පටිවේදේන ආරම්මනතෝ ඥානං කතිත. ප්‍රඥාව ආකාර දෙකක් මෙතනදී විශේෂයෙන් කියනවා. එක ප්‍රඥාවක් තමයි සමාධි ප්‍රඥාව. ඒ කියන්නේ අපි සමත භාවනාවක් වඩද්දී ඒ සමත භාවනාවේ ප්‍රඥාචෛතසිකයක් නැද්ද? තියෙනවනේ අනිවාර්යයෙන්. තියෙනවා. විපස්සනා භාවනාවේ ප්‍රඥාචෛතසිකයක් නැද්ද? තියෙනවා. තියෙනවා. මෙතනදී කියනවා මේ සමාධි ප්‍රඥාවෙන් කිච්ඡතෝච අසම්මෝහතෝච පජානාති. මෙන්න මේ කාර්යයයි කරන්නේ. කිච්ඡතෝ කියන්නේ මොකද්ද? ගෝචර අධ්‍යත්තේ ආරම්මන කිච්ඡතෝ. අපි කියවද ගෝචර අධ්‍යත්තේ කියන්නේ මොකද්ද? මේ මොකක් හරි අපි කියනකෝ සමාධියක් වඩනවා කියලා. අන්නේ සමාධිය වඩන්නට අපි අරමුණක් ගන්නවා. අරමුණක් ගන්නවා. භාවනාවේ අරමුණ එච්චරයි. නිමිති වෙන කමඨහන. අන්න ඒ කමඨහන අරමුණු කිරීම තමයි එක කාර්යයක් වන්නේ. සමත භාවනාවේදී ප්‍රඥාව එක කාර්යයක් ඒ ගන්න නිමිත්ත හොඳට අරමුණු කිරීම. කිච්ඡතෝ. ඊළඟට අසම්මෝහතෝ කියලා කියන්නේ මොකද්ද? සම්පයුත්තේසු ධම්මේසු සම්මෝහ විධමනතෝ යතා පීති පටිසංවේදන ආදීසු. ඒ කියන්නේ ඒහා සමග යෙදෙද්දී සංප්‍රයුක්ත වූ ධර්මයන් පිළිබඳව ඇතිවන්නට පුළුවන් සම්මෝහ දුරු කරනවා. ඒ කියන්නේ සිහි මුලාවෙන් එව්ව හඳුනා ගන්නට දැන් පළවෙනි ධ්‍යානයේ නේද? ඇයි දෙවෙනි ධ්‍යානයේ වඩන්නේ? විතක්කේ ඕලාරිකයි කියලා දැකරන්නේ. ඇයි තුන්වෙනි ධ්‍යානයේ වඩන්නේ? විචාරේ ඕලාරිකයි කියලා දැකලන්නේ. නේද? ප්‍රීතිය එපා කියලානේ යන්නේ තව ඉස්සරහට. ඒ කියන්නේ මෙයා මේ අසම්මෝහ වීමෙන් සම්මෝහ වෙනවා කියන්නේ මේ මෝහ කියන්නේ අතර මොකද? මුලා වීමක් නේ. සම්මෝහ කියන්නේ තවත් එක විශේෂ වශයෙන් මුලා වෙනවා. අසම්මෝහතෝ. දැන් මෙතනදී මේ අටුවාවි කියන්නේ ඒ සමාධි අවස්ථාවේ ප්‍රඥාව කිච්ඡතෝච අසම්මෝහතෝච පජානාති. අපි කෘත්‍ය වශයෙන් කියව පළවෙනි අවස්ථාවේදී අර කොහොඳට අරමුණු කරනවා. හැබැයි අසම්මෝහතෝ කියන එකෙන් අදහස් කරන්නේ මේ යෙදෙන ධර්මයන් පිළිබඳව සිහිමුලා වීමක් එමත් නැහැ. ඒ යෙදෙන ධර්ම ටිකත් වෙන වෙනම හොඳට හඳුනනවා මේ සමාධි ප්‍රඥාව විසින්. සමාධි ප්‍රඥාව විසින්. ඔක විපස්සනා ප්‍රඥාව කියපුවම තවත් තේරෙයි. විපස්සනා ප්‍රඥාය ලක්කන පටිවේදේන ආරම්මනතෝ ඥානං කතිතා. නේද? හැබැයි විපස්සනා ප්‍රඥාවෙන් මොකද්ද? විපස්සනා ප්‍රඥාවෙන් අර කාර්යයන් ටික අර විදියට වෙන්නේ නැත්තේ නැහැ. නේද? වෙන්නේ නැත්තේ නැහැ. වෙනවා. හැබැයි විපස්සනා ප්‍රඥාවෙන් ඊට වඩා අතිරේකයක් විශේෂ කාර්යයක් සිද්ධ වෙනවා. ඒක නිසා අර සමාධි ප්‍රඥාවේදී කෙරෙන කාර්ය මෙතනදී විශේෂයෙන් කියන්නේ නැහැ. මොකද්ද විශේෂ කාර්යය? ලක්කන පටිවේදේන ආරම්මනතෝ ඥානං කතිතා. විපස්සනා අවස්ථාවේදී මේ ලක්ෂණ ප්‍රතිවේදයයි විශේෂ වශයෙන් අරමුණු කරන්නේ. ඒ කියන්නේ අනිත්‍ය නම් අනිත්‍ය ස්වභාවය, දුක්ඛ නම් දුක්ඛ ස්වභාවය, අනාත්මය නම් අනාත්ම ස්වභාවය. විපස්සනා අවස්ථාවේදී. එහෙනම් විපස්සනා ප්‍රඥාවේදී
අර අරමුණ පිළිබඳව ඒක ප්‍රකට කර ගැනීමක්ම නෙමෙයි නේද? ඒක ප්‍රකට කර ගැනීමක්ම නෙමෙයි විශේෂ වශයෙන්. ඒවා ඊට පස්සේ ඒ මේක ප්‍රීතිය මේක වේදනාව ඒ විදිහට ඒ ධර්මවල සිහිමුලා නොවීමක්ම නෙවෙයි විපස්සනා ප්‍රඥා විශේෂ අවස්ථාව. මොකක් හරි කමන්නේ මේ හම්බෙන ධර්මය අනිත්‍ය නම් අනිත්‍ය ස්වභාවය දැක ගන්න. අන්න ඒ විදිහටයි මෙතනදී අපට අර්ථ ගන්න තියෙන්නේ. ඒක සමාධිය, ඒක විපස්සනා සමාධිය කියලා කියන්නේ ඒක තමයි නේ. විපස්සනා ප්‍රඥාව අවස්ථාව. විපස්සනා ප්‍රඥාව අවස්ථාව. සමාධියට අදාළව ප්‍රඥා අවස්ථාවේදී එතනදී ඒ ප්‍රඥාව විස්තර කරන්නට වෙන්නේ අර හොඳට අරමුණු කිරීම වශයෙන් නේද? කිච්ඡතෝ අන්නේ විදිහට. මෙතන මේ කියන්නේ මේ පඤ්ඤා චක්කුණා ජානාති කියලා කතාවක් කියවනේ පෙළේ. මේ ප්‍රඥා චක්ෂුව කියන තැනදී පඤ්ඤා කියන එක සමාධි පඤ්ඤාව වුණොත්. සමාධි පඤ්ඤාව වුණොත් ඒ අවස්ථාවේදී පජානාති කියන්නේ කොහොමද ගලපගන්නේ? පඤ්ඤා කියන එක විපස්සනා පඤ්ඤාව වුණොත් ඒ අවස්ථාවේදී කොහොමද පජානාති කියන එක ගලපා ගන්නේ? ආන්ගේ වෙනසයි මේ සමතේ සහ විපස්සනා අවස්ථාවට පොඩ්ඩක් වෙන් කරලා මේ කතා කළේ. පියංකෝ හැම ඉස්සරහට ඊට පස්සේ අටුවාවේ කියනවා කිමත්තිහාති කෝ ඒ තිස්ස ආත්තෝ ආයිතර දුරක් අපි කීවේ නෑ නේද පිළි අකීවා පඤ්ඤාපනාවුසෝ කිමත්තිහා එවත්නි පඤ්ඤා මේ ප්‍රඥාව කිමත්තිහා කෝ ඒ තිස්ස ආත්තෝ ඒ ප්‍රඥාවේ අර්ථය කුමක්ද ප්‍රයෝජනය කුමක්ද පඤ්ඤා කෝ ආවුසෝ අභිඤ්ඤත්තහ පරිඤ්ඤත්තහ පහානත්තහ එවත්නි මේ ප්‍රඥාව අභිඥාව අර්ථ කොට පවතින. අභිඥාව පිනිසයි පවතින. පරිඥාව පිනිසයි පවතින්නේ. ප්‍රහාණ පිනිසයි පවතින්නේ. මොකද්ද මේ අභිඥා පරිඥා පහාණ කියලා කියන්නේ? අටුවාවේ කියනවා අභිඤ්ඤත්තාති ආදේසු අභිඤ්ඤයේ ධම්මේ අභිජානාති इति අභිඤ්ඤත්තහ. අභිඤ්ඤය කර යුතු නැත්නම් අභිඥා කර යුතු ධර්මයන් අභිජානාති ඒවා විශේෂ කොට දැනගන්නවා කියන අර්ථයෙන් තමයි අභිජානාති इति අභිඤ්ඤත්තහ. ඒකයි අභිඤ්ඤත්තහ කියලා කිව්වේ. මොනවද ඇත්තට ඔය අභිඤ්ඤය අපි කියන්නේ නේද? අභිඥා පරිඥා කියලා වචන දෙක පාවිච්චි කරනවා. නැත්නම් අභිඤ්ඤය පරිඤ්ඤය කියලා කියනවා. අභිඤ්ඤය කියව ඒක තේරුම දැන් අපි කුමක්කෝ කාමාවචර කුසල්සිතක් අපි ගමුකෝ නේද? කාමාවචර කුසල්සිතක් ගත්තාම දැන් සාමාන්‍යයෙන් මොන පුද්ගලයෙකුට මලක් පහනක් පූජා කරන අවස්ථාවක් වේවා එහෙම නැතිනම් භවනා මනසිකාරයක් වඩන මොහොතක් වේවා කුසල්සිතක් උපදින මොහොතක් කල්පනා කරොත් ඒ මොහොතේදී ඒකාන්තයෙන් අන්‍ය සමාන චෛතසික 13ම යෙදෙනවා. ඊළඟට සෝබන චෛතසික වලට ගියොත් සෝබන සාධාරණ සියල්ලම යෙදෙනවා. ඊට පස්සේ තව ඉතිරි වෙනවනේ විරති චෛතසික තුනක් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. විරති චෛතසික තුනයි. ඊට පස්සේ අප්පමඤ්ඤා චෛතසික දෙකක් තියෙනවනේ. කරුණා මුදිතා. ඊළඟට පඤ්ඤා කියලා චෛතසිකයක් තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ දැන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන එක්වරම යෙදෙනවද? නැහැ. නේද? යම් වෙලාවක මෙයා හොඳ වචන කතා කරනවා නම් නරක වචන කතා කිරීමෙන් වැළකෙනවා නම් එතනදී සම්මා වාචාවයි යෙදෙන්නේ. සම්මා වාචාවයි. නේද? එතනදී සම්මා කම්මන්ත සම්මා ආජීවය යෙදීමක් නැහැ. අපි ඒ ධර්ම වලට අනියත යෝගී කියලා කියනවා නේද? නියත වශයෙන් යෙදීමක් නැහැ. අනියත යෝගී. සුදුසු නම් යෙදෙනවා මේ අවස්ථාවේ. සුදුසු නම් යෙදෙනවා. ඊළඟට ඒ තුනම නොයෙදෙන්නත් පුළුවන්. දැන් කෙනෙක් තව පුද්ගලයෙකු පිළිබඳව කරුණාව උපදවනවා. ඒ කරුණාව උපදවන මොහොතේදී අපමඤ්ඤා චෛතසිකයක් හැටියට කරුණා චෛතසිකය උපදිනවා. කරුණාව හට ගන්නවා. නේද? අන්න ඒ වගේ මන්ට මෙතනදී කියන්නට අවශ්‍ය උනේ
අභිඤ්ඤය කියන වචනේ එහෙනම් තේරුම මොකක්ද? මේ යම් මොහොතක අපි කියමු එක සිතක් කාමාවචර පළවෙනි කුසල් සිත මොකක්ද? සෝමනස්ස සහගත කුසල් සිත ඥාන සම්පයුක්ත අසංඛාරික චිත්තේනේ. අසංඛාරික චිත්තය. ඔන්න ඔය චිත්තේ මේ මොහොතේදී යෙදিলা තියෙන චෛතසික ධර්ම ටික වෙන වෙනම ගන්නවා. චිත්තය වෙනම ගන්නවා. අපි ඒකට කියනවා චිත්තුප්පාදේ කියලා. චිත්තුප්පාදේ කියන්නේ සිත සහ ඒහා සමග යෙදෙන චෛතසික ධර්ම කියන අර්ථය තියෙනවා. නේද? දැන් පළවෙනි කුසල චිත්තුප්පාදේ පළවෙනි කුසල චිත්තය කියොත් තේරුම මොකද්ද? පළවෙනි කුසල චිත්තය කියොත් තේරුම සෝමනස්ස සාගත ඥාන සම්පූර්ත අසංකාරික චිත්තය. පළවෙනි කුසල චිත්තුප්පාදේ කියොත් තේරුම මොකද්ද? ඒ සිත එකතු කිරීම සිතේ යෙදෙන චෛතසික ධර්ම ටික. මතක තියාගන්න. සිත සහ චෛතසික ධර්ම, ඒ සිතේ යෙදෙන චෛතසික ධර්ම ගොනුවට කියන තනි නම තමයි චිත්තුප්පාදේ කියන්නේ. චිත්තුප්පාදේ. ඒක චිත්තය නෙමෙයි. ඒක චෛතසිකය නෙමෙයි. චිත්තය සහ චෛතසිකයේ එකතුවට කියන නම. චිත්තුප්පාද. ඉතින් මේ අභිඤ්ඤය අවස්ථාවේදී මෙයා අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් හඳුනා ගන්නවා, දැන ගන්නවා. කුමක්ද? මේ එක එක ධර්මයේ වෙන වෙනම වශයෙන් නේද? ඒකේ අපි අර කියන්නේ ස්වභාව ලක්ෂණ වශයෙන් දැන ගන්නවා කියලා. ඒක පිරිසිඳ හඳුනා ගන්නවා. ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ම නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නෙමෙයි. ඒකේ ස්වභාව ලක්ෂණ වශයෙන් දැන ගන්නවා. ප්‍රඥාවේ ලක්ෂණය මේකයි. නැත්නම් ලක්ෂණයේ රසය පච්චපට්ඨානේ පදට්ඨානේ මේකයි කියලා දැනගන්නවා. අභිඤ්ඤය අවස්ථාවේ. වේදනාවේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන මේවයි කියලා දැනගන්නවා. අභිඤ්ඤය. ඊළඟට පස්සේ ඊළඟට ශ්‍රද්ධාවේ විරියේ නේද? ඒ ධර්මයේ වෙන වෙනම ලක්ෂණේ මේකයි රසය මේකයි පච්චපට්ඨානේ මේකයි පදට්ඨානේ මේකයි කියලා වෙන්වෙන්ම දැනගන්නට තමයි අපි කියන්නේ මොකද්ද? අභිඤ්ඤය. පරිඤ්ඤය කියන්නේ මොකක්ද? පරිඤ්ඤය කියලා කියන්නේ සමස්තයක් මේ මොන ධර්මයක් හෝ වේවා මේකේ තියෙන සාමාන්‍ය ලක්ෂණය මොකද්ද? එකිනෙකට සමාන ලක්ෂණය. සියල්ලම අනිත්‍යයි. සියල්ලම දුක්ඛයි. සියල්ලම අනාත්මයි. මෙන්න මේ කියන විදිහට අර හැම එකකටම සාධාරණ ලක්ෂණ මේ විදිහට දැනගන්නවා. අන්න ඒකට තමයි පරිඤ්ඤය කියන්නේ. පරිඤ්ඤය කියලා කියන්නේ. මතක තියාගන්න. ওই වචනේ අපට අටුවාවට කියපම නිතර තැන්වල මුණ ගැසෙනවා. අභිඤ්ඤය පරිඤ්ඤය. එහෙනම් අභිඤ්ඤය කියේ මොකද්ද? ඒකේ ස්වභාව ලක්ෂණය. ඒ කියන්නේ එයාට අයිති ලක්ෂණයේ වශයෙන් හඳුනා ගන්නවා. ඒ ධර්මයේ. පරිඤ්ඤය කියලා කියන්නේ මොකද්ද? කාටත් අයිති පොදු ලක්ෂණයේ වශයෙන්. අනිත්‍ය වෙන්න පුළුවන්, දුක්ඛය වෙන්න පුළුවන්, අනාත්මය වෙන්න පුළුවන් නේද? ඒ කාටත් අයිති පොදු ලක්ෂණයේ වශයෙන් ඒ ධර්මයේ පිළිබඳව හඳුනා ගන්නවා. අභිඤ්ඤය පරිඤ්ඤය. හරි ඉතින් අර මේ වැදගත් කියන්නේ ඉතින් අර මේ විදිහට අටුවාව ටීකාව තුලින් ධර්මාර්ථ හොයාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ඔය වචන අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම පරිසම්බිදා මග්ග පාළියට වගේ කියපුවා එක පොඩ්ඩක් කියවනවා නම් ඕවා හම්බ වෙනවා. විසුද්ධි මාර්ගය වගේම ගොඩාක් භාවනා පැත්තට උපකාරකයි නේද? පරිසම්බිදා මග්ග ඒකම ඒක තව එකක් තියෙන මේ අටුවාවක් තියෙනවද? අටුවාවක් තියෙනවා. ටීකාවක් තියෙනවා. පරිසම්බිදා මග්ගයට නම් ටීකාවක් තියෙනවා කියලා මට එච්චර මතකයක් නැහැ. ඒක තමයි භාවනාව තියෙන්නේ. සැහැල්ලු තියෙනවා. පරිසම්බිදා. කියන්නේ භාවනාව ඒකේ තියෙන විශේෂයෙන් අපි මේ කියන අභිධර්ම කාරණා නිව සියල්ලම වගේ ඒකේ ගියපම් තියෙනවා. හරි ලස්සනයි. හරිම රසවත්. අර ධර්ම රසය කියන එක මෙව්වත් රසවත් කොහොමද? අර වෙයිකින් අර භාවනාවත් එක්කලම කන්නඩියක් ඉස්සරහට ගිහපුවා මූණෙන් මූණ බලා ගන්නවා වගේ. හරි ෂෝක් එකකින් ඒක කියලා.
අභිඤ්ඤත්තාති අභිඤ්ඤයේ ධම්මේ අභිජානාති පරිඤ්ඤයේ ධම්මේ පරිජානාති इति පරිඤ්ඤත්තහ පැහැදිලි නේද? ඒ පරිඤ්ඤය වූ ධර්මයන් පරිජානාති අර විදියට සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ඒ වුණොන්ට සාධාරණ ලක්ෂණ වශයෙන් හඳුනා ගන්නවා. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඒකට අපි කියනවා පරිඤ්ඤය කියලා. පහතබ්බේ ධම්මේ පජහති इति පහනත්තහ ප්‍රහාණය කටයුතු ධර්මයන් ප්‍රහාණය කරනවා කියන අර්ථයෙන් පහනත්තහ නේද? ප්‍රඥාව ඒ සඳහායි ප්‍රඥාවේ කාර්යයක් නම් ප්‍රහාණය කිරීම. සාපනේසා ලෝකියාපි අභිඤ්ඤත්තාච පරිඤ්ඤත්තාච වික්කම්භනතෝ පහනත්තහ ලෝකුත්තරාපි අභිඤ්ඤත්තාච පරිඤ්ඤත්තාච සමුච්ඡේදතෝ පහනත්තහ තත්ත ලෝකියා කිච්ඡතෝ අසම්මෝහතෝ ච පජානාති ලෝකුත්තරා අසම්මෝහතෝ තවදුරටත් ඒ කාරණේ ටිකක් විග්‍රහ කරනවා. අපි ඒ ටික කියලා අදට මෙතනින් නතර කරමු. සාපන ඒසා ඒ කියන්නේ ඒ ප්‍රඥාව ලෝකියාපි ලෝකියා ලෞකික ප්‍රඥාව ගත්තොත් මේකේ අභිඤ්ඤත්තහ පරිඤ්ඤත්තහ වික්කම්භනතෝ පහනත්තා. ඒකේ අභිඤ්ඤය කාර්යයක් වෙනවා. ලෞකික ප්‍රඥාව අභිඤ්ඤාව වෙනසක් පවතිනවා නේද? ඒ ධර්මයේ වෙන වශයෙන් හඳුනා ගන්න ලක්ෂණ ආදී වශයෙන්. පරිඤ්ඤය කියන්නේ ඒ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනාමය විදිහට හඳුනා ගන්නටත් ඒ ප්‍රඥාව උපකාරක. ප්‍රඥාවෙන් ඒ කාර්ය වෙනවා. වික්කම්භනතෝ පහනත්තා. සාමාන්‍ය ලෞකික අවස්ථ දැන් ප්‍රහාණය කියලා කියද්දී අපිට හිතෙන්නම මේක සමුච්ඡේද ප්‍රහාණයමනේ. සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. නැහැ නේද? ලෞකික අවස්ථාවේ ප්‍රඥාවෙන් ප්‍රහාණයක් වෙනවා. මොකක්ද? වික්කම්බන ප්‍රහාණය නේද? අර ඒක දැන් ධ්‍යාන අවස්ථාවකදී නේද? ධ්‍යාන අවස්ථාවකදී නීවරණ ධර්ම විස්කම්බන ප්‍රහාණයටම ලක් වෙලා යනවා. ඒක බොහෝ වෙලාවක් ඒ විදිහටම වෙනස් නොවි යටපත් වෙලා පවතිනවා. ප්‍රහාණය වීමක් තමයි විස්කම්බන ප්‍රහාණය. ඉතින් ඒකයි මේ කියන්නේ ලෞකික ප්‍රඥාව මෙන්න මේ සඳහා පවතිනවා. ඒ ධර්මයන්ගේ අභිඥාව පිණිස, පරිඥාව පිණිස සහ විස්කම්බන වශයෙන් ක්ලේශ ප්‍රහාණය. ලෝකුත්තරාපි ඒ ලෝකෝත්තර ප්‍රඥාවත් අභිඥාව පිණිසත් පවතිනවා, පරිඥාව පිණිසත් පවතිනවා. සමුච්ඡේදතෝ පහනත්තා. අර කියන කෙලෙස් ධර්ම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය. ආයේ උපදීන්නේ නැති මට්ටමටම ප්‍රහාණය වන්නට නේද? උපදීන්නේ නැති මට්ටමටම ප්‍රහාණය වන්නට ඒ ලෝකෝත්තර ප්‍රඥාව උපකාර පිණිස පවතිනවා. තත්ත අන්නේ කියපු තැනේදී ලෝකියා ලෞකික ප්‍රඥාව කිච්ඡතෝච අසම්මෝහතෝච පජානාති. ඒ ලෞකික ප්‍රඥාව අභිජානන වශයෙන් ආරම්මන කිච්ඡතෝ අසම්මෝහතෝ යතහ බලං අභිඤ්ඤයාසු සම්මෝහ විධමනතෝ. අටුවාව එතකොට ඒ කතාව කියයි ලෞකික ප්‍රඥාව කෘත්‍ය වශයෙන් කිච්ඡතෝ කියන එකට ටීකාවේ අර්ථ දෙන්නේ අභිජානන වශයෙන් ආරම්මන කිච්ඡතෝ. ජානාති අපි ඔය වචන කිහිපයක් කතා කරන්නේ ජානාති, විජානාති, පජානාති, සංජානාති, අභිජානාති. ඔය සේරම මොනවද? ජානාති කියන ක්‍රියාවට මුලින් යම් උපසර්ගයක් ඇවිල්ලා පුංචි පුංචි වෙනස්කම් ඇති කරපු තැන නේද? පුංචි පුංචි වෙනස්කම්. දැන් මෙතනත් කියනවා කිච්ඡතෝ කියලා ගත්තේ ටීකාවේ කියනවා අභිජානන වශයෙන් ආරම්මන කිච්ඡතෝ. අභිජානන දැනීමක් තමයි. කොහොමත් ප්‍රඥාවෙන් දැනීමක් නෙවෙන්නේ. ඒක මනා වූ විශේෂ වශයෙන් වූ දැනීම. ඒ අරමුණ පිළිබඳව සම්මෝහයට පත්වන්නේ නැතිවන විදිහට ඒ අරමුණ තුල දැනීමක් තමයි මේ ප්‍රඥාවෙන් වෙන්නේ. කිච්ඡතෝ කියලා ගත්ත එක.
ඊළඟට අසම්මෝහතෝ අසම්මෝහතෝ කියලා ආයෙ වචනේ වෙනම කියනවා. එතකොට කිච්ඡතෝ කියන එකට අසම්මෝහ කොටස ඉන්නේ නැහැ. ඒක ආරම්මන කිච්ඡතෝ නේද? හුදෙක් මේ ඒ ධර්මයේ ඒ විදිහටම ආරමුණු කිරීම වශයෙන් ප්‍රඥාවේ කාර්යය. අසම්මෝහතෝ කියන්නේ යතහා බලං අභිඤ්ඤයාදීසු සම්මෝහ විධමනතෝ. අභිඤ්ඤය පරිඤ්ඤය මෙන්න මේ තැන්වල සම්මෝහය දුරු කරනවා. නේද? මෙන්න මේ පස්සේ කියන්නේ මේකයි වේදනාව කියන්නේ මේකයි කියලා ඔවුනොවුන්ගේ සම්මිශ්‍ර භාවයක් වැටහෙනවා නම් එම නැත්තම් ඔවුනොවුන් පිළිබඳ වැරදි වැටහීමක් ඇතිවන්නට පුළුවන් නම් ඒක දුරු කරනවා. ලෞකික ප්‍රඥාව අවස්ථාව. ඊළඟට ඒ ධර්මයන් පිළිබඳව නিত্য සුඛාත්ම වශයෙන් වැටහෙනවා නම් ඒක දුරු කරනවා. ලෞකික ප්‍රඥාව අවස්ථාවේදී ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ පරිඤ්ඤය ඒ ධර්මයන්ගේ පරිඤ්ඤය ස්වභාවය ඉස්මතු කරනවා. ඒක ලෞකික අවස්ථාවේදී ප්‍රඥාවේ කාර්යය. ලෝකෝත්තර අවස්ථාවේදී මේ කියේ ලෝකුත්තර අසම්මෝහතෝ. ඒ ලෝකුත්තර ප්‍රඥාව අසම්මෝහ සම්මෝහ නොවීම වශයෙන් මුලා නොවීම වශයෙන් එහෙම කියන්නේ නිබ්බාරම්මණං කତ୍වා පවත්තනතෝ නිවන අරමුණු කොට පැවතීම වශයෙන් නේද? විගත සම්මෝහතෝ. යම් තැනක නිවන අරමුණු වෙනවා නම් එතන තවදුරටත් මෝහය තියෙනවද? මෝහය නැහැ. මෝහය නැහැ. අනේකයි කිව්වේ. ඒ කියන අරමුණ පිළිබඳවත් මුලා වීමක් නැහැ. ඊට පස්සේ සසු ධර්මයන් පිළිබඳවත් නিত্য සුඛාත්ම විදියට කිසිසේත්ම මුලා වීමක් නැහැ. ඒකින්ද ලෝකෝත්තර ප්‍රඥාව අසම්මෝහතෝ කියලා එතනදී ගන්නනේ.